සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ බෞද්ධ රූපවාහිනී නාලිකාව සතියේ සෑම බ්‍රහස්පතින්දා දවසකම ඔබ වෙනුවෙන් sannivedanaya කරන සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ තවත් දේශනාවක සමාරම්භය සනිටුහන් කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුනේ අදත් සුපුරුදු පරිදි දේශනාව පවත්වන්නට බෞද්ධ රූපවාහිනී මැදිරි පරිශ්‍රයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උභය විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහපත්නි අද මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ තලාහෙන බත්තරමුල්ල යන ලිපිනෙහි පදිංචි සදහවතුන් පිරිසක් විසින්. එහෙමනම් ඒ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට අද දවසේ දේශනාව පවත්වන්නට ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदः ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ. ඒ බෞද්ධ මාධ්‍යාලය හරහා ලෝකේ පුරා විසිරවා හරිමින් ලෝකයේ පුරා විසිරී සිටින සදහවත් බෞද්ධයන්ගේ ඒ ධර්ම අවබෝධය පිණිස ධර්ම දානමය පින්කමක් වශයෙන් සිද්ධ කරන්න පින්බර දායකත්වය තලාහේන බත්තර මුල්ල යන ලිපිනේ පදිංචි සදහවත් මහත්මියක් විසින් අරමුණු ප්‍රාර්ථනා උතුම් ධර්මදේශකයන් ඇතුළු සියලුම උතුම් මහා සංඝරත්නයටත් සියලුම ලෝවාසියන්ටත් සිත ප්‍රාර්ථනා කරනවා. ඔබ අප සියලු දෙනාගේම පරලෝසප සියලු නෑදෑ හිත මිතුරන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ආරමුණ ඇතුව තමයි මේ ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වය. අපි සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන දේශනා එක සෑම සතියකම බ්‍රහස්පතින්දා දිනක උදෑසන 8 ඉඳලා 9 දක්වාත් බෞද්ධ ගුවන් විදුලිය හරහා රාත්‍රී 9 සිට රාත්‍රී 10 දක්වාත් නැවත බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මධ්‍යම රාත්‍රී 12 සිට 1 දක්වාත් ලෝකේ පුරා විසිරවා හරිනවා. මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග ඥාන කියන්නේ නුවණින්, දර්ශනය කියන්නේ දකින්න. ඉතින් මග නොමග වෙන් කරගෙන නුවණින් දැකලා නොමග යන්නේ නැතුව නිවැරදි මාර්ගයට අවතීර්ණ වුණොත් අපි මේ සසරින් නිවනටපත් වෙන හැම නැත්තම් නිවන අපි අරමුණු කරනවා. තාම අපට හරියාකාරව නිවන අරමුණු උනේ නැත්තේ අපි නිවැරදිවම මගට පිවිසුණාද කියන එක අපිම තම තමන්ම තේරුම් ගත යුතුයි. අපි නැවත
මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ඒ අවස්ථාවට පත්වෙච්ච කෙනෙක් ඇතනම් එයා නැවත ප්‍රත්‍යාවේක්ෂා කළ යුතු වෙනවා. මම දැන් හරියටම මෙතන ඉන්නවද? මං හරියටම මෙම තැනටපත් වුණාද? එමනම් මම මිට කලින් ඒ විසුද්ධි පිළිබඳව මම නිවැරදිව ඒ විසුද්ධීන් වලට මමපත් වුණාද කියලා ප්‍රත්‍යාවේක්ෂා කරලා නැවත බැලිය යුතු වෙනවා. මොකද හරියටම මාර්ගයේ ආවනම් අපිට මෙතෙක් සුද්ධ වෙච්ච එහෙම නැත්නම් පාරිශුද්ධ භාවයටපත් වෙච්ච කරුණු ඊටාත්ම නිවැරදි වෙන්න ඕනේ. ඒ තමයි තමන් නැවත ප්‍රත්‍යාවේක්ෂා කරලා බලන්න ඕනේ. මම සීලය එදා ආරම්භ කරේ සීල විසුද්ධියෙන්. ඒ සීල විසුද්ධියෙන් ආරම්භ කරපු ඒ පළවෙනි පියවර හැටියට ඒ සුද්ධ වීම, ඒ පිරිසුදු වීම, ඒ විසුද්ධිය අදටත් නිවැරදිව තියෙනවද කියලා ප්‍රත්‍යාවේක්ෂා කරලා නැවත බැලිය යුතු වෙනවා. ඒ වගේම චිත්ත විසුද්ධි පිළිබඳව මට මේ අවස්ථාව වෙනකොට මට මේ නීවරණ ධර්මයන් කොතෙක් දුරට මට පාලනය කරගන්න පුළුවන්ද? ඒවා මගේ සිතෙන් බැහැර කළා තියන්න පුළුවන්ද කියන කරුණු නැවත සිහිපත් කරලා බැලිය යුතු වෙනවා. તો නීවරණ කියන්නේ මොනවද කියන එක ඇත්තට නැවත කියන්න ඕනේ. අපි මේ පිළිබඳව පැහැදිලි කරලා දීලා තියෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. ඒ ධර්මතාවයන් මගේ සිතෙන් මම කොච්චර දුරට බැහැර කළා තියෙනවද? බැහැර වෙලා තියෙනවද? මොනතරම් කාලයක් ඒ ධර්මයන් මගේ සිතෙන් ඈත් කළා තියන්න පුළුවන්ද? එතකොට Tamanට තේරෙනවා අර රත විනීත සූත්‍රය අසුරෙන් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධිය කියන රතේ යම්තාක් දුරට ඇවිල්ලා අපි රතෙන් බැහැලා අපි ඊගාව රතයට ගොඩ වෙන්න ඕනේ. ඒ තමයි චිත්ත විසුද්ධිය නැමැති රතය. ඒතර ඒ චිත්ත විසුද්ධිය නැමැති රතෙන් අපි ගිය දුර නිවැරදිව ගියාද? ඒ රතෙන් අපි ඒ කරුණු කාරණා ඒ මග නිවැරදිව ගෙව්වද? එහෙනම් අපිට මේ වෙනකොට මේ පංච නීවරණ ධර්මයන් අපේ සිතින් බැහැර කරලා තියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන් නෙමෙයි, තව ඉදිරියට තියෙයි. යම්තාක් දුරට ඒකත් Tamanට නිවැරදිව දැනගෙන දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊගාව එක තමයි ditthi visuddhiya. તો ditthi විසුද්ධියේදී අපි නාම රූප වශයෙන් වෙන් කළා. ඒ වගේම ආයතන වශයෙන් වෙන් කළා. ඒ වගේම ස්කන්ධ වශයෙන් වෙන් කළා. ධාතු වශයෙන් වෙන් කළා. ඒ වගේම සාස්වත උච්ඡේද දික්ටි වශයෙන් අපි වෙන් කරලා ඒවා නිවැරදිව තේරුම් ගත්තා. අපි දික්ටි විසුද්ධිය හරියටම පැහැදිලිවම අපිට දැන් තියෙනවාද? ඒ වගේම කාංකා විතරණ විසුද්ධිය. එතකොට චිත්ත විසුද්ධිය කියන රතෙන් අපි බැහැලා දිට්ඨි විසුද්ධිය කියන රතයට ගොඩ වෙලා නිවැරදි වේ දුර ගියාද? ඒ මග ගෙවුවද? දිට්ඨි විසුද්ධිය. ඒ රතෙන් අපි බැස්සා. ඊළඟට ගොඩ වුණේ කාංකා විතරණ විසුද්ධිය කියන රතයට. ඒ රතෙන් අපි යා යුතු දුර ගියාද? නිවැරදිව ගියාද? කියන එක අපි ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත බැලිය යුතු වෙනවා. නැවත බලන්න ඕනේ. ඒකට තමයි මග නිවැරදි වෙන්නේ. ආපු මග හරි, පැහැදිලි, පිරිසිදුයි, නිවැරදි කියලා Tamanට පැහැදිලි වෙන්නේ. කාංකා විතරණ විසුද්ධියට
පස්සේ තියෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. දැන් දේශනා කරන්නේ පිළිබඳව මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට අපි සත්‍ය තුනක් ප්‍රකට කරගෙන තියෙන්න ඕනේ. අවබෝධ කරගෙන තියෙන්න ඕනේ, පැහැදිලි කරගෙන තියෙන්න ඕනේ සත්‍ය තුනක්. ඒ තමයි දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය හා මාර්ග ආර්ය සත්‍ය. මාර්ගය. දුක්ඛාරය සත්‍ය අපි දිට්ඨි විසුද්ධියේදී අපි යම් ආකාරයකට ප්‍රකට කරගත්තා. දෙක බලන්න ඕනේ අපි නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ දුක කියන එක ආර්ය සත්‍යයක් ඒක අපි ඒ දිට්ඨි විසුද්ධියේදී හරියටම නිවැරදිවම ප්‍රකට වුණාද? අපි දන්නවා දිට්ඨි විසුද්ධියේදී අපි නාම රූප ධර්මයන් වශයෙන් වෙන් කළා. ස්කන්ධ වශයෙන් පහකට වෙන් කළා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන්. තර ආයතන වශයෙන් අපි වෙන් කළා චක්කායතන, ඇස, සෝතායතන, කන, ගානායතනය, නාසය, ජීවායතනය, දිව, කායායතනය, කය, මන ආයතනය, සිත. තර ආදී වශයෙන් වෙන් කරා. ඒකට ධාතු වශයෙන් වෙන් කළා. ඒ තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. ඒකට ඇස, බාහිර රූප ඒ දෙක නිසා සිත. කන, බාහිර ශබ්ද ඒ දෙක නිසා සිත. නාසය, ගන්ධය ඒ දෙක නිසා සිත. දිව, බාහිර රසය ඒ දෙක නිසා සිත. කය, පහස ඒ දෙක නිසා සිත. මනස, අරමුණු ඒ දෙක නිසා සිත. ඒ ආදි වශයෙන් වෙන් කළා. තර සාස්වත දිට්ඨි වශයෙන්, උච්ඡේද දිට්ඨි වශයෙන්. සාස්වත දිට්ඨි කියලා කියන්නේ නොනැසී පවතින දෙයක් තියෙනවා කියලා ගන්න එක. ඒක අපි නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. අපිට ඒක නැවත නැවත අපේ මනසට එනවද? එහෙම නැත්නම් ඒක අපිට සහ මුලින්ම අයින් වෙලාමද අපි මේ වෙනකොට ඉන්නේ. ඒකට සාස්වත දිට්ඨි කියන්නේ භවයෙන් භවයට යන දෙයක් තියෙනවා. තමයි ආත්ම සංකල්පය. ආත්ම දිට්ඨිය. ආත්මවාදය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්මයක් නැහැ කියන එක. සියලු සංස්කාර ධර්මයන් අනාත්මයි කියන කාරණේ. එතන එනං ඒ සාස්වත දිට්ඨිය. ඒ වගේම උච්ඡේද දිට්ඨිය කියලා කියන්නේ අනාගත භාවයක් නැහැ කියන එක. එතකොට අපි ඒ පිළිබඳව දිට්ඨි විසුද්ධියේදී ඒ සාස්වත දිට්ඨිය, උච්ඡේද දිට්ඨිය කියන ඒ වැරදි දිට්ඨීන් පිළිබඳව අපි නිවැරදිව පරීක්ෂා කරලා ඒ වැරදි ස්වභාවයන් සිතින් අයින් කරලා නිවැරදි ස්වභාවයන් අතීත භවයක් තිබ්බා, වර්තමාන භවයක් තියෙනවා, එහෙනම් අනාගත භවයකුත් තියෙනවා. ඒ ආකාරයෙන් මෙනෙහි කරලා හේතුඵල ධර්මයන්ට අනුව තර අපි ඒවා බැලුවා යම් ආකාරයකට. අනිත් එක දිට්ඨි විසුද්ධියේදී අපි චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛාරය සත්‍ය කියන එක ප්‍රකට වුණාද? ඒ කියන්නේ අපට පැහැදිලි වුණාද? අපි ඒ අවස්ථාවලදී කතා කරා චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙන බව තථාගතයන් වහන්සේ මනාව පෙන්වලා දුන්නා. සෑම ධර්මයකම නාම රූප සියලු ධර්මයන්ගෙම චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙන බව. ඒතර එහෙමනම් අපට ඒ දිට්ඨි විසුද්ධියේදී ඒ දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක හොඳටම ප්‍රකට වුණාද කියලා නැවත ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සිතෙන් බැහැර වෙලාද? එහෙම නැත්නම් ඉවත් වෙලාද? එහෙම නැත්නම් ඒ අවබෝධ කරගත්ත ඒ නිවැරදි ස්වභාවය දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට ඒක හොඳට ස්ථාවරද? හරිද? මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දුක්ඛාරය සත්‍ය ප්‍රකට වෙනවා.
සමුදාය සත්‍ය ප්‍රකට වෙනවා කාංකා විතරණ විසුද්ධියදී. එතකොට නිවැරදි මාර්ගයට බැසගත්තා කියන එක ප්‍රකට වෙනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. ඒතර අපි දැන් දික්ටි විසුද්ධිය අපි පහු කළා. කාංකා විතරණ විසුද්ධිය පහු කළා. එහෙනම් අපි ඒ දික්ටි විසුද්ධියෙන් දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක ප්‍රකට වෙලා තියෙනවා නම් අපි දැන් ඉන්න මග හරි. කාංකා විතරණ විසුද්ධියේදී අපිට සමුදය ආර්ය සත්‍ය හරියටම ප්‍රකට වෙලා තියෙනවා නම් අපි දැන් ඉන්න මග හරි. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය හරියටම ප්‍රකට වෙලා තියෙනවා නම් එහෙනම් අපිට නිවැරදි පැහැදිලි පිරිසිදුයි අපි ඉන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී. හැබැයි හොඳට දැනගන්න මේ කරුණු තුනම තාම ලෞකික ඥාන ලෝකෝත්තර ඥාන නෙමෙයි. මොකද හැබැයි මේ ධර්මතා තුන දැන් මේ වෙනකොට හොඳට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ බලවත් වෙලා තියෙන්න ඕනේ අවබෝධය තුල. දැන් අපි නැවත පොඩ්ඩක් සිහි කරනවා ස්කන්ධ වශයෙන් අරගෙන ධාතු වශයෙන් අරගෙන ආයතන වශයෙන් අරගෙන ඒ දුක කියන එක ප්‍රකට වුණා නම් කොහොමද ප්‍රකට වුනේ කියන එක නැවත අපි ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න ඕනේ. දැන් අපි දන්නවා ස්කන්ධයන් වශයෙන් බෙදනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහකට අපි බෙදනවා ස්කන්ධ වශයෙන්. ඒතර රූපස්කන්ධය දැන් චතුර්විධ දුක්ඛ ස්වභාවයන් අපිට එහෙනම් පැහැදිලිද? රූපස්කන්ධය පිළිබඳ. චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තමයි පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සංతాප ස්වභාවය, හා විපරිණාම ස්වභාවය. අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපේ මනස හැසිරෙනකොට අපි නැවත ඔය එහෙම නැත්නම් අපේ සිතෙන් මේවා මැකෙනවා, සිතෙන් බැහැර වෙනවා, සිතෙන් ඉවත් වෙනවා. අපි මේ ධර්මතාවයන් එක්ක නිතර අපේ මානසිකාර්ය සිත ඒ සිතේ ස්වභාවය ඉදිරියට ගෙනියන්න ඕනේ. දැන් රූපස්කන්ධය පිළිබඳව අපි ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් දැනටත් එදා ඒ දිට්ඨි විසුද්ධියේදී ඇති කරගත්ත ආකාරයටම දැනටත් මනසේ තියෙනවද? අපි දන්නවා රූපස්කන්ධය ගත්තොත් ඒතර ශරීරයේ තියෙන ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒතර මේ තමයි රූපස්කන්ධය. ඒතර මේකේ ධර්මතාවේ අපි නැවතත් මෙනෙහි කරනවා, නැවත සිහි කරනවා. ඒකේ පීඩන ස්වභාවයක් තියෙනවා. පීඩනය කියන්නේ නිරන්තරයෙන් අපේ මනසට පීඩනයක් ඇති කරනවා. මේ රූපස්කන්ධය සෑම මොහොතකම හොඳින් පවත්වන්න. ඒකනේ අපේ බලාපොරොත්තුව. මේ කය, රස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහ හොඳින් පවත්වන්න අපිට නිරන්තරයෙන් මනසට පීඩනයක් ඇති කරනවා. ඒ නිසානේ අපි මේක සරසන්නේ, අලංකාර කරන්නේ. මේක මේ ශරීරයට ඒතර ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ධර්මතාවයන්ට අපි යම් යම් ආලේප ගන්නවා. ඒතර ඒවා නැවත නැවත පිරිසිදු කරනවා, නැවත නැවත ඒවා හොඳින් පවත්වන්න අපි මහන්සි ගන්නවා. ඒක මනසට ලොකු පීඩනයක්. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. හැබැයි ඒකේ තියෙන සංකත ස්වභාවයක්, සංతాප ස්වභාවයක්, ආ විපරිණාම ස්වභාවයක්. ඒතර නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා අපිට මේ රූපස්කන්ධය හොඳින් පවත්ව ගන්න. ඒ නිසා තමයි අපි අර සතර ඉරියව් වලට නිතර මාරු කරන්නේ. වාඩි වෙනවා, ටික වෙලාවක් යනකොට නැගිටිනවා, ටික වෙලාවක් ඇවිදිනවා, ආයෙ ටික වෙලාවක් වැතිරෙනවා. ඒ වාඩි වෙලා ඉන්න අවස්ථාවෙත් අතපය එහෙට මෙහෙට කරනවා, හිස හරවනවා කරනවා. ඒ ආදි වශයෙන් ඒ ශරීරයේ සියලු අංගයන් එහාට මෙහාට කරනවා. නැත්නම් මේක පවත්වන්න බෑ. ඒ සෑම දෙයක් කරන්න අපේ මනසට පීඩනයක් ඇති කරනවා. පීඩනයක් දෙනවා.
නෑ කියන තද කිරීමක් කරනවා. ඒ රූපස්කන්ධේ එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි සංකත ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්මයි සකස් වෙන්නේ. ඒතර අපි දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ හිටියට අපි නැවතත් මේවා ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත ඒවා බලවත් කරගන්න ඕනේ. ඒක තමයි මොකද අපි ඉදිරියේදී අපිට චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයන් හොඳින් අවබෝධ වෙන්න ඕනේ. අද චතුරාර්ය සත්‍ය නිවැරදිවම අවබෝධ වුණොත් තමයි අපි මගට වැටලා තියෙන්නේ, නැත්නම් මගට වැටලා නැහැ. එහෙනම් සංකත ස්වභාවය. ඒතකොට ඒක සිතෙන් මැකෙන්න බෑ. සිතෙන් අමතක වෙන්න බෑ. නිවැරදිව නැවත මොහොතින් මොහොත අපිට නැවත ඒ පිළිබඳව සිහිපත් කරන්න ඕනේ. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒතර අපි නිරන්තරයෙන්ම බලන්න ඕනේ. ඔව් හේතු ප්‍රත්‍යයෙන්ම හටගත්තේ. ඔව්. රස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ධර්මතාවයන් සියල්ලම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. ඒ සංකත ස්වභාවය. ඒ වගේම සංతాප ස්වභාවය. දෙවිල්ලක් තියෙනවා. නිරන්තරයෙන් දවනවා. නිරන්තරයෙන් තවනවා. ඒ කියන්නේ ශරීරය හොඳින් පවත්වා ගන්න අපේ සිතට වද දෙනවා. දෙවිල්ලක් තියෙනවා. මේක සංතරපණය දැසින් රූප බලන්න. කනෙන් හොඳ ශබ්ද අහන්න. නාසයෙන් සුවඳ ආග්‍රහණය කරන්න. දිවෙන් මිහිරි රස විඳින්න. ශරීරයෙන් පහස ලබන්න. අපේ සිතට නිරන්තරයෙන්ම දෙවිල්ලක් ඇති වෙනවා. ඒතර සිත කියන්නේ ඇහෙන් ලස්සනම රූප බලන්න. හොඳ රූප, මනරම් රූප බලන්න. ඒතර අපිට දෙවිල්ලක් ඇති කරන ඒ ස්වභාවයට යන්න කියන එක. ඒ වගේම කනින් මිහිරි ශබ්ද අහන්න. නාසයෙන් සුවඳ ආග්‍රහණය කරන්න. දිවෙන් මිහිරි රස විඳින්න. ශරීරයෙන් පහස ලබන්න. දැන් බලන්න හොඳට දැන් මේ ස්වභාවයන් අපිට නිරන්තරයෙන් මනසට වද දෙන්නේ නැද්ද? මනසට වද දෙනවා. ඒ තමයි සංతాප ස්වභාවය. දෙවිල්ලක් තියෙනවා නිරන්තරයෙන්. හැබැයි විපරිණාම ස්වභාවයක් තියෙනවා. විපරිණාමය කියන්නේ නිරන්තරයෙන්ම පෙරලනවා. තියෙන ආකාරයෙන් මොහතකවත් පැවැත්මක් නැතුව ක්ෂණයක් පසු චිත්තක්ෂණ 17ක කාලයක් තුල නිරන්තරයෙන්ම පෙරලනවා, වෙනස් කරනවා. එහෙනම් අපි දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඒක එහෙනම් චතුර්විධ දුක්ඛ ස්වභාවයන්. ඒ ස්වභාවයන් අපිට තාම මේ විදිහටම ප්‍රකටව දැర్శණය වෙනවද? නුවණින් දකින්නවද? ඒ පීඩන ස්වභාවය, ඒ සංකත ස්වභාවය, ඒ සංతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය. ඒ වගේම වේදනාව. ඒතර ඒකත් රූපස්කන්ධේ මේවා අපි දිට්ඨි විසුද්ධිය දෙකින් එක පැහැදිලි කරලා දීලා තියෙනවා වෙන් වශයෙන්, සියුම් වශයෙන් කඩලා වෙන් කරලා පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. දැන් අපි මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී එච්චර දුරට යන්නේ. හැබැයි ඒ ස්වභාවයන්නේ දිට්ඨි විසුද්ධියේදී ඇති කරගත්ත ඒ දුක කියන එක සත්‍යයක් කියලා එදා ඒ ප්‍රකටගත්ත ඒ සිතුවිල්ල තාම ඒ විදිහටම පවතිනවද කියන එකයි මෙතනදී බලන්නේ. නැත්නම් ඒකේ අඩුවක් තියෙනවා. අඩුවක් තියෙනවා නම් අපි නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා නැවත අර ඒ දිට්ඨි විසුද්ධියේදී ඇති කරගත්ත නිවැරදි අවබෝධය එහෙනම් වර්තමානයේ මේ මොහොත වෙනකොට අපිට ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒතර තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදිව අවබෝධ වෙන්නේ. ඒකෙන් දැන් මේ ගන්නෙ පළවෙනි එක දුක්ඛාරය සත්‍ය. වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරක් තියෙනවා. ඒ හතර අපි දන්නා නාම ධර්ම. අපි දැන් අතන ගත්ත රූපස්කන්ධය. ඒතර වේදනා ස්කන්ධෙත් අපි බලන්න ඕනේ. අර චතුර්විධ දුක්ඛ ස්වභාවයන්. ඒතර එදා වගේම වර්තමානයේ මේ මොහොත වෙනකොටත් ඒ ප්‍රකට වෙච්ච ඒ ප්‍රකට කරගත්ත ඒ ස්වභාවයෙන්ම දැනට මානස පවතිනවාද? එහෙම නැති වුණොත් අර එදා අවබෝධ කරගත්ත දිට්ඨි විසුද්ධියේදී ඒවා වෙන් වශයෙන්
වෙන් කරගෙන එකින් එක වෙන් කරලා ඒ ලබාගත් අවබෝධය මනසින් ගිලිනවා. මොකද ඒක මනස ස්ථාවර වෙන්න ඕනේ. ඒ ස්ථාවරයත් එක්ක තමයි අපි ඉදිරියට යන්නේ. නම් වේදනාවෙත් තියෙනවා පීඩන ස්වභාවයක්. එයි. නිරන්තරයෙන් ඇහැ ඉස්සරහට දාලා සිත කියන්නේ විඳින්න කියලා. ඇහෙන් විඳින්න. කියලා සිත නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. කන ඉස්සරහට දාලා කනෙන් විඳින්න කියලා නිරන්තරයෙන් සිතට පීඩනයක් ඇති කරනවා. නාසය ඉස්සරහට දාලා සුවඳ ආග්‍රහණය කරන්න කියලා සිතට පීඩනයක් ඇති කරනවා ඒ නාසයෙන් විඳින්න කියනවා. දිව ඉස්සරහට දාලා ඒ රසයන් පිළිබඳව ආස්වාදයේ විඳින්න කියලා සිතට පීඩනයක් ඇති කරනවා. ශරීරයේ ඉස්සරහට දාලා ඒ පහස නැවත නැවත විඳින්න කියලා පීඩනයක් ඇති කරනවා. මනසින් අරමුණු අරගෙන ඒ අරමුණේ ප්‍රිය අරමුණේ ඒ ආස්වාදයේ විඳින්න කියලා නැවත නැවත මනසට පීඩනයක් ඇති කරනවා. ඒ තමයි පීඩන ස්වභාවයේ වේදනාවේ. ඒතොර එදා ඒ ditthිවිසුද්ධියේදී ඒ ලබාගත් ප්‍රකට කරගත්ත ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් වර්තමානයේ මේ මොහොත වෙනකොටත් හොඳට ප්‍රකටව තියෙනවද? බලවත්ව තියෙනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. එතකොට තමයි එනම් පීඩන ස්වභාවයක් නිරන්තරයෙන්ම තියෙනවා. ඒ වගේම සංකත ස්වභාවය. සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව. අපි දන්නවා වේදනාව කියන ධර්මතාවය හේතු ප්‍රත්‍යයෙන් ඕනේ හදන්න නැත්නම් හදන්න බෑ. ඒ තමයි අස රූප දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන ස්පර්ශය නිසා විඳීමේ සිත. ඒතර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. දැන් මේක අපි දැන් කාකා විතරණ විසුද්ධිය කියනකොට තව ටිකක් පැහැදිලි කරනවා. එහෙනම් මේ වේදනාව පිළිබඳව මේ පීඩන ස්වභාවය සංකත ස්වභාවය හේතු ප්‍රත්‍යයම හටගන්නේ. සංතාප ස්වභාවය. වේදනාව පිළිබඳව සංතාප ස්වභාවය. ඒ කියන්නේ සිතට නිරන්තරයෙන් දැවිල්ලක් ඇති කරනවා ඒ වේදනාව විඳින්න. හොඳින් විඳින්න, ඉහළින් විඳින්න. ඒ ආස්වාදය ලබන්න කියලා නිරන්තරයෙන් දැවිල්ලක් ඇති වෙනවා මනසට. ඉතින් එතකොට තමයි එක තැනක ඉන්න බැරි. විවිධ දේවල් හොයන්නේ. විවිධ ආකාරයෙන් හොයන්නේ. ඒ තමයි සංතාප ස්වභාවය. ඒක මහ දුකක්. ඒතර අර පීඩන ස්වභාවය මහ දුකක්. මහ වදයක්, මහ කරදරයක්. ඒතර අර හේතු ප්‍රත්‍යයෙන්ම හදන්න ඕන බව මහ වදයක්, මහ කරදරයක්. දැන් මේ දෙවිල්ල නැවත නැවත මේවා හොයන්න කියන එක මේ දෙවිල්ල මහ වදයක්. ඒතර ඒක දෙවිල්ල සංතාප ස්වභාවය. හැබැයි විපරිණාම ස්වභාවයක් තියෙනවා. විපරිණාමයි කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. මොන ආකාරයේ විඳීමක් ගත්තත් දැන් ඇහෙන් වින්දත් ඒ විඳීමේ සිතට අවශ්‍යක චිත්තක්ෂණයෙන් පෙරලනවා. විපරිණාමයි. කණෙන් වින්දත් ඒ විඳීමට චිත්තක්ෂණයයි අවශ්‍ය චිත්තක්ෂණය තුළ පෙරලනවා. විඳීමේ සිත. තමයි විපරිණාමයි කියන්නේ. તો නාසයෙන් අපි විඳිනවා එකටත් ආශයක චිත්තක්ෂණයක් තුළ පෙරලනවා. දිවෙන් අපි විඳිනවා ඒ විඳත් එක චිත්තක්ෂණයක් තුළ පෙරලනවා. කයෙන් විඳත් ඒකට ආශයක චිත්තක්ෂණයක් තුළ පෙරලනවා. මනසින් විඳත් ඒ මනෝ සංපස්සජ වේදනා ඒකටත් එක චිත්තක්ෂණයයි ආයුෂ ඒ චිත්තක්ෂණයක් තුළ පෙරලනවා. වෙනස් කරනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා. ඒතර අපි නිරන්තරයෙන්ම මේ ධර්මතා හතරත් එක්ක තමයි මනස ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒතර අපි බලන්න ඕනේ දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකන් අපි මනස අරගෙන ආවා. එහෙනම් අපි දුක්ඛ කියන එක ආර්ය සත්‍යයක් කියන එක හොඳට ප්‍රකට වෙන්න ඕනේ. හොඳට ප්‍රකට වෙන්න ඕනේ. මේ වේදනාවන් පිළිබඳව නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න. නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ. මම හරියටම ඒ ditthi visuddhiya කියන නැමැති රතේට මම චිත්ත විසුද්ධිය නැමැති රතෙන් බැහැලා මම ditthi visuddhiya නැමැති රතේට මම නිවැරදිව ගොඩ වුණාද?
ඒ ගමන මම නිවැරදිව අවසන් කළාද? එහෙනම් ඒ ගමන යන අතරේ අවබෝධ කරගත්ත ඒ ස්වභාවයන් තවම ඒ ආකාරයෙන්ම මගේ මනස තුළ ක්‍රියාත්මකද පවතිනවද? දෙතනදී අපි අවබෝධ කරගත්ත දුක කියන එක ප්‍රකට කරගත්තා. කොහොමද? අර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය තුළ. එහෙනම් අපිට නිරන්තරයෙන්ම අපි නැවත නැවත ඒවා සිහි කරමින් තමයි යන්නේ දැන්. මේ මගේ යන්නේ. අනිත් එක සංඥාව. ඒතර සංඥාව කියන්නේ හඳුනා ගන්න එක. ඒතර හඳුනා ගන්න එක අපි වෙන් කරානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට වෙන් කරා ditthi visuddhiyේදී. ඒතර සංඥාවක් ගන්න කියන එක අපිට නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා මනසට. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඒතර හඳුනා ගන්න අපි කැමති රූප ලස්සනට හඳුනා ගන්න. ශබ්ද මිහිරි වශයෙන් හඳුනා ගන්න. සුවඳ ඊටමත්ම ඉහළින් හඳුනා ගන්න. ඒ කියන්නේ හොඳ සුවඳක්. අර ශබ්දය හොඳ මිහිරි ශබ්දයක්. දකින්න රූපය ලස්සන රූපයක්. වශයෙන් තමයි හඳුනා ගන්න කැමති සංඥාව. රසය හොඳ මිහිරි රසයක් හැටියට හඳුනා ගන්න තමයි කැමති. පහස ඒ පහසිත ඉහළින් විඳින්න තමයි අපි කැමති. එතන හඳුනා ගන්නවා පහස. ඒ කියන්නේ පොට්ටබ්බ සංඥා. ධම්ම සංඥා කියන්නේ අරමුණු පිළිබඳව අපි හඳුනා ගන්නවා. ඒකට කියනවා ධම්ම සංඥා. ඒතර මේ සංඥාවන් අපිට නිරන්තරයෙන් ගන්න අපේ මනසට පීඩනයක් ඇති කරනවා. ඒ පීඩන ස්වභාවය. ඒතර සංඥාවෙත් තියෙනවා ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන්. ඒතර අපි එදායේ ditthi visuddhiයේදී ඒ සියලු දේවල් වෙන් කරලා ඒ ලබාගත් අවබෝධය අදටත් එලෙසම තියෙනවද කියලා මේ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්නේ. මොකද අපි මෙතනින් ඉස්සරහට යන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. පැහැදිලිවම අවබෝධ කරගන්න. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. සමුදය හේතුව කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒකයි වෙනස් වෙන්න බෑ. නිර්වාණය එහෙම නැත්නම් නිවන ආර්ය සත්‍යයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. මාර්ගය ආර්ය සත්‍යයක් කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙනම් නැවත නැවත ඒ ප්‍රත්‍යවේක්ෂාවත් එක්ක ඕනේ යන්න. ඒතකොට තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. සංඥාව දරේ පීඩන ස්වභාවයක් නිරන්තරයෙන් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඕනේ සකස් කරන්න. ඒ තමයි හේතු ප්‍රත්‍ය අපි දැන් ආයකංක විතරන විසුද්ධියදී කියනවා. එහෙනම් නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් ඕනේ සංඥාවට යන්න නැතුව යන්න බෑ. එකක් විතරක් පැහැදිලි කරනවා. මෙතනදී අස රූප දෙක නිසා සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය නිසා හඳුනා ගැනීම. එහෙම නැත්නම් හඳුනා ගැනීමෙන් සිතක් හදන්න බෑ. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් ඕනේ සකස් කරන්න. ඒතර සංකත ස්වභාවයක් තියෙනවා. හේතුවක් නැත්නම් ඒක හදන්න බෑ. ඒ වගේම ਸੰతాප ස්වභාවය. ਸੰతాප කියලා කියන්නේ දෙවිල්ලක්. ඒතර අපි කැමති සංඥාව රූප සංඥාව ඊටාත්ම හොඳින් ගන්න. ඉහළින් ගන්න සංඥාව. ශබ්ද සංඥාව හොඳ මිහිරි ශබ්දයක් වෙන්න ඕනේ. සුවඳ හොඳ සුවඳක් වෙන්න ඕනේ. එහෙම තමයි හඳුනා ගන්න කැමති. ඒතර අපේ මනසට නිරන්තරයෙන්ම දෙවිල්ලක් එන්නේ ඒක ඉහළින්ම ලබන්න. ඒ ආස්වාදේ. එහෙන් ලබන ආස්වාදයත් ඉහළින් ලබන්න. කනින් ලබන ආස්වාදයත් ඉහළින් ලබන්න. නාසයෙන් ලබන ආස්වාදයත් ඉහළින් ලබන්න. දිවෙන් ලබන ආස්වාදයත් ඉහළින්ම ලබන්න. කයෙන් ලබන ආස්වාදයත් ඉහළින්ම ලබන්න. මනසින් ලබන ආස්වාදයත් ඉහළින්ම ලබන්න. ඒකට තමයි ප්‍රිය, ඒකට තමයි කැමති, ඒකට තමයි ආස. ඒතර හඳුනා ගන්නත් එහෙනම් අපි ඒ ආකාරයෙන් ඉහළින්ම තමයි කැමති. එහෙනම් දෙවිල්ලක් තියෙන්නේ එතන. ඒක තමයි ਸੰతాප ස්වභාවය. නිරන්තරයෙන් මනසට දෙවිල්ලක් ඇති කරනවා. මනස දානවා. ਸੰతాප ස්වභාවය. මේ විපරිණාම ස්වභාවයක් තියෙනවා. ඒ කොහොමද? පෙරලනවා. ඇයි පෙරලන්නේ? කොහොමද පෙරලන්නේ?
රූප සංඥාවට ආයශක චිත්තක්ෂණය. සංඥාව කියන්නේ සිතේ ප්‍රභේදයක්. ඒතකොට සිතේ ප්‍රභේදයට ආයශක චිත්තක්ෂණය. ඒ රූප සංඥාවට. ශබ්ද සංඥාවට ඒකටත් ආයශක චිත්තක්ෂණයයි. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා සිතේ ප්‍රභේදයක්. ඒතකොට ඒකට ආයශත් එක චිත්තක්ෂණයයි. ගන්ධ සංඥා ඒකටත් ආයශක චිත්තක්ෂණයක සිතේ ප්‍රභේදයක්. රස සංඥා රස හඳුනා ගැනීමත් සිතේ ප්‍රභේදයක් ඒකටත් ආයශක චිත්තක්ෂණයයි. පොට්ටබ්බ සංඥා පහස්ස හඳුනා ගැනීම ඒකේ ආයශත් එක චිත්තක්ෂණයයි. ධම්ම සංඥා ඒකට ආයශත් එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයක් තුළ පෙරලනවා වෙනස් කරනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න. ඒ තමයි විපරිණාම. ඒතර අපි නිරන්තරයෙන් අපි දකින්න ඕනේ, දකිමින් යන්න ඕනේ, නිවැරදිව මෙනෙහි කරමින් යන්න ඕනේ. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ හිටියට අපි මේවා නිවැරදිව තාමත් අපේ මනසේ ක්‍රියාත්මක වෙනවද? හොඳින් ක්‍රියාත්මක වෙනවද? ඒ තමයි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මේ සත්‍ය තුනක් ප්‍රකට වෙන්න ඕනේ. ඒ සත්‍ය තුන ප්‍රකට වෙන්න නම් අපි ඒව නැවත නැවත මෙනෙහි කළ යුතු වෙනවා. සිහි කළ යුතු වෙනවා. නැත්නම් ඒක මනසෙන් ගිලිහෙනවා. එහෙනම් සංඥා. ඒතර සංඥා පිළිබඳව තියෙනවා පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා, සංతాප ස්වභාවයක් තියෙනවා, විපරිණාම ස්වභාවයක් තියෙනවා. එතකොට සංස්කාර ස්කන්ධය අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහට බෙදුවා ditthi visuddhiයේදී. කොටස් පහක්මයි තියෙන්නේ කියලා අපි අවබෝධ කරා. එහෙනම් මේ කොටස් පහේ මේ ස්වභාවය අපි එදා බැලුවා. එදා හෙව්වා. හොයලා ඒ පිළිබඳව යම් මට්ටමකට යම් තරමකට අපි ඒ පිළිබඳව අවබෝධය ඇති කරගත්තා. ඒ ලබාගත් අවබෝධය ක්‍රමක්‍රමයෙන් ප්‍රකට වෙලා දැන් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට ඒක හොඳට ප්‍රකට වෙලා බලවත් වෙලාම දර්ශනය වෙන්න ඕනේ. දුක කියන එක ආර්ය සත්‍යයක්මයි. දැන් සංස්කාරයන් පිළිබඳව තියෙනවා ඒ චතුර්විධ දුක්ඛ ස්වභාවයන්. සංස්කාර. ඒතර සංස්කාර කියන්නේ අපි දන්නවා පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංකාර, ආනිජ්ජාභි සංකාර. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින්. පින් සිතුවිලි. අපුඤ්ඤාභි සංකාර කියන්නේ අකුසල් සිතුවිලි. ආනිජ්ජාභි සංස්කාර කියන්නේ ධානා සිතුවිලි. දැන් මෙන්න මේ ආකාරයටයි සංස්කාර ගොඩ නැගෙන්නේ. සංස්කාර කියන්නේ කර්ම, කර්ම කියන්නේ චේතනා. එතකොට මේ අපි බලනවා නැවතත් මේ සංස්කාරයන් පිළිබඳව පීඩන ස්වභාවයක් තියෙනවද? ඒ ස්වභාවය එදා අවබෝධ කරගත්ත ඒ ස්වභාවයන් නිවැරදිවම තාම මනසේ ක්‍රියාත්මක වෙනවද? අපි දන්නවා පින් සිතුවිල්ලක් ගත්තත් එතකොට අපි කුසලට නැඹුරු වෙච්ච, කුසලට බර වෙච්ච, කුසල් කරන්න කැමති අයට පීඩනයක් නිරන්තරයෙන්ම ඇති කරනවා කුසල් කරන්න. කුසල් කරන්න. පීඩන ස්වභාවයක් තියෙනවා. මනසට ඇති කරනවා ඒ පීඩන ස්වභාවය. හැබැයි එහෙම මනසට ඒ පීඩනයක් ඇති කරාට ඒක හේතුවකින් ඕනේ හදන්න. ඒ තමයි සංකත ස්වභාවය. මොකද දෙකට හේතු හදන්න ඕනේ ඒ පින් සිතුවිල්ල ඇති කරගන්න නම්. ඒ තමයි සංකත ස්වභාවය හේතුවකින් ඕනේ හදන්න නිකන් හදන්න බෑ. ඒ කියන්නේ අපි දැන් එහෙන් දැකලා පින් සිතුවිල්ලක් ඇති කරනවා නම් අපි ඒ පින්කමකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒතර ඒක දැකලා සතුට වෙනවා අපි. ඒ ලබන සතුට ඒතර පින් සිතුවිල්ල. යහපත් දෙයක් කරලා දානයක් දෙනවා දැකලා එහෙම නැත්නම් සිල් සමාදන් වෙලා ඉන්න පිරිසක් දැකලා භාවනා කරන පිරිසක් දැකලා එහෙම නැත්නම් ලස්සන චෛත්‍යයක් දැකලා ලස්සන විහාරයක් දැකලා ලක්ෂණ බෝධින් වහන්සේ නම අලංකාර වැඩිච්ච හොඳින් වැඩිච්ච දෙන ලස්සන විහාරයක් ඒ ආදි වශයෙන් දැකලා ඇති වෙන සතුට. ඒතර එක පිංසිතවිල්ල. කරමි එන හේතුවකින් ඕනේ හදන්න. ඒතර සංతాප ස්වභාවයක් තියෙනවා ඒ සංස්කාර වලට.
ඒ කියන්නේ සිතට නිරන්තරයෙන් දැවිල්ලක් ඇති කරනවා. එයා එතකොට දන්නවා අතීත භවයක් තිබ්බා, වර්තමාන භවයක් තියෙනවා, අනාගත භවයක් තියෙනවා. මට පින් රැස් කරගත්තොත් මට හොඳයි අනාගත භවයට. ඒක මනසට නිරන්තරයෙන් ඇති කරනවා දැවිල්ලක් නැවත නැවත පින් කරන්න. හැබැයි ඒකේ තියෙන විපරිණාම ස්වභාවයක්. විපරිණාමයි කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් නගන ආකාරයක් ගන්න. ඒ පින් සිතුවිලි පිළිබඳව ඒ පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සංతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය. චිත්තක්ෂණයේ ඒ සිතුවිල්ලට ආයුෂ. චිත්තක්ෂණයකින් පෙරලනවා, වෙනස් කරනවා, තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. පෞසිතුවිල්ලටත් එහෙමයි. දැන් පෞසිතුවිලි වලට කියන්නේ අපුඤ්ඤාභි සංකාර. තර අපුඤ්ඤාභි සංකාර පාප ධර්මයන් වලට නැඹුරු වෙච්ච පව් කරන පුච්චලයට නිරන්තරයෙන් සිතට පීඩනයක් ඇති කරන නැවත නැවත ඒවා කරන්න. දැන් සත්තු මරලා පුරුදු වෙච්ච කෙනෙකුට නැවත නැවත සිතට පීඩනයක් ඇති කරන්නේ සත්තු මරන්න. තමයි ආගේ ස්වභාවය. එක්කෝ කැවැදි ජීවිතයක් ගත කරන්නේ. එහෙම නැත්නම් අපි දන්නවා මාළු අල්ලනවා. එහෙම නැත්නම් සත්ව ඝාතනයන් නිරන්තරයෙන් කරන පුච්චලයට එයාට නැවත නැවත මනසට පීඩනයක් ඇති කරනවා නැවත නැවත ඒවා කරන්න. මනුෂ්‍ය ඝාතනයන් කරලා පුරුදු වෙච්ච කෙනෙකුට එයාට නැවත නැවත මනසට පීඩනයක් ඇති කරනවා නැවත නැවත ඝාතනය කරන්න. ඒ තමයි ස්වභාවය. ඒතර පීඩන ස්වභාවයක්. අකුසල් වලටත් තියෙනවා මේ හතරම. පීඩන ස්වභාවයක්. හැබැයි හේතුවකින් ඕනේ හදන්න. සංකතයි. නිකන් හදන්න බෑ අකුසල්. ඒතර අකුසල් සිතුවිල්ලක් පහළ වෙන්න ඕනේ. හේතුවකින් ඕනේ හදන්න. ඒකට කියන්නේ අපුඤ්ඤාභි සංකාර. ඒතර හේතුව තමයි දැන් අපි එකක් ගන්නවා. ඇස, බාහිර රූප. ඒතර දෙක නිසා සිත, කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා චේතනාව හේවත් කර්මය. ඒක අපුඤ්ඤාභි සංකාර. ඒ කියන්නේ අකුසල්. එහෙනම් හේතුවකින් ඕනේ හදන්න. ඒ වගේම සංతాප ස්වභාවයක් තියෙන දෙවිල්ලක්. ඒ අකුසල් දහම් වලට පුරුදු වෙච්ච මනස එයාට නැවත නැවත සිතට දෙවිල්ලක් ඇති කරනවා නැවත නැවත එවැනි දේවල් කරන්න. එයාට ඕනේ ඒවා නොකර ඉන්න බෑ. ඒක තමයි සංతాප ස්වභාවය. හැබැයි විපරිණාමයි. විපරිණාමයි කියන්නේ පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් ස්වභාවයක් තියෙනවා වෙනස් ආකාරයක් තියෙනවා. ඒක තමයි විපරිණාම ස්වභාවය. ඒතකොට ඒකෙත් තියෙනවා පීඩන ස්වභාවයක්, සංකත ස්වභාවයක්, සංతాප ස්වභාවයක්, හා විපරිණාම ස්වභාවයක්. ඒ කියන්නේ අපුඤ්ඤාභි සංකාර වල. ඒතර මේ සෑම දෙයකම ගත්තාම මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් අපි එදා ditthi visuddhiyate ඇති කරගත්ත ආකාරයට අදටත් මනසට ඒවා නිවැරදිව දැర్శණය වෙනවද? එතකොට තමයි අපි නිවැරදිව මගට බැස්ස බව, නිවැරදිව මගට අවතීර්ණ වෙච්ච බව අපට දැනෙන්නේ, අපට තේරෙන්නේ, අපට වැටහෙන්නේ. එතකොට අපි ඉන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී පැහැදිලිව දේශනා කළා බුදුරජාණන් වහන්සේ මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ආපු කෙනෙකුට මේ දුක කියන එක ආර්ය සත්‍යයක් කියන එක හොඳට ප්‍රකට වෙලා තියෙන්න ඕනේ, ප්‍රකට වෙන්න ඕනේ. ඒ වගේම සමුදය කියන එක හොඳට ප්‍රකට වෙන්න ඕනේ. ඒක ආර්ය සත්‍යයක් කියලා. මාර්ග සත්‍ය ප්‍රකට වෙන්න ඕනේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉන්නේ කියලා. ඒතර කාංකා විතරණ විසුද්ධිය පසු කළ බව හොඳට ප්‍රකට වෙන්න ඕනේ හේතුව. ඒතර කාංකා විතරණ විසුද්ධියේදී අපි හේතු ප්‍රත්‍ය තමයි පිරිසිඳ බැලුවේ. හේතු ප්‍රත්‍යයන් තමයි අපි නිවැරදිව දැක්කේ. එහෙනම් ඒ කියන්නේ සමුදය. ඒ කියන්නේ හේතුව. හේතුව කියන්නේ සමුදය. ඒතර සමුදය එහෙනම් අපි හරියටම ප්‍රකට වුණා නම් ඒ ප්‍රකට වෙච්ච ස්වභාවය අදටත් ඒ විදිහට තියෙනවද? ඒ කියන්නේ නිරන්තරයෙන් ප්‍රායෝගික ජීවිතය ගත කරනකොට අර කොටස් වෙන් වෙලා දැర్శණය වෙන්න ඕනේ. ඒ වෙන් වෙච්ච කොටස් වල අර පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සංతాප ස්වභාවය, විපරිණාම ස්වභාවය කියන එක දැర్శණය වෙන්න ඕනේ. ඒතර හේතු ප්‍රත්‍යයමයි සකස් වෙන්නේ කියන එක වර්තමානයේ මේ මොහොත වෙනකොට නිවැරදිව දැర్శණය වෙන්න ඕනේ. අර දෙවිල්ල ස්වභාවය නිරන්තරයෙන්ම පවතිනවා. නිරන්තරයෙන් මේ දෙවිල්ල ස්වභාවය තියෙනවද කියලා
අපි බලන්න ඕනේ. ඒතර තමයි දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙන්නේ. නැත්තම් ප්‍රකට වෙන්නේ. විපරිණාමයි. විපරිණාමයි කියන්නේ පෙරලනවා. එහෙනම් ක්ෂණයක් පාසා පෙරලනවා. අනිත් එක තමයි එතකොට වේදනා සංඥා සංකාර. අනිත් එක අනිච්ච සංකාර. ඒ කියන්නේ ධ්‍යාන. ධ්‍යාන වලක් තියෙනවා ඔය පීඩන ස්වභාවය, ඔය සංකත ස්වභාවය, ඔය සංతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවය කියන එක ධ්‍යාන වලක් තියෙනවා. එයි අපි කියමු දැන් යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානයේ උපදවනවා. ඒ ප්‍රථම ධ්‍යානයක් උපදවපු පුච්චරයට නැවත මනසට පීඩනයක් ඇති කරනවා. නැවත ධ්‍යානයට සමවදින්න. නැවත ධ්‍යානයට සමවදින්න කියලා එයාට මනසට නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. මොකද හැබැයි මේ ධ්‍යානය තුළ එයාට මානසික සුවයක් තියෙනවා. ඒ මානසික සුවය තමයි අර නීවරණ බැහැර වෙලා තියෙන ස්වභාවය. ධ්‍යානයකදී වෙන්නේ පංච නීවරණ ධර්මයන් මනසින් බැහැර වෙලා තියෙන විස්කම්බන වශයෙන්. ඒ කියන්නේ කාලයකට. එතකොට එයාට නැවත මනසට පීඩනයක් ඇති කරන නැවත ඒ ධ්‍යානයට සමවදින. ඒක පීඩනයක්. ඒක පීඩන ස්වභාවය. ඒක මහ වදයක් සිතට. හැබැයි හේතුවකින් ඕනේ හදන්න. හේතුවක් නැතුව හදන්න බෑ. ඒතකොට හේතුව තමයි එහෙනම් යා එතකොට සීලයක පිළිහිටලා සමාධියක් ඇති කරගෙන ඒ සමාධිය ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා සමාධිය බලවත් කරලා සමාධිය හොඳට ශක්තිමත් කරලා ඒ තුල ඕනේ යා ධ්‍යාන උපදවන්න. ප්‍රථම ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ. ආදී වශයෙන් මොන ධ්‍යානයක් වුණත් එයා හේතුවකින් ඕනේ හදන්න නැතුව හදන්න බෑ. අනිත් එක තමයි සංతాප ස්වභාවයක් තියෙනවා ඒ ධ්‍යානෙත්. සංతాප කියන්නේ දෙවිල්ලක්. එතකොට ප්‍රථම ධ්‍යානෙ උපදවන ඊට පස්සේ එයාට දෙවිල්ලක් හැදෙනවා දෙවෙනි ධ්‍යානෙ උපදවනකම්. එයාගේ සිතට දනවා. එයාගේ සිතට වදයක්. දෙවිල්ලක් එනවා. දෙවෙනි ධ්‍යානය උපදවනවා නම් ඊට පස්සේ යාට සිතට දැවිල්ලක් එනවා තුන්වෙනි ධ්‍යානය උපදවනකම්. තරවත සිතට දැවිල්ල එනවා මම දැන් පළවෙනි ධ්‍යානයත් උපදවුවා මම දැන් දෙවෙනි ධ්‍යානයත් උපදවුවා මම දැන් තුන්වෙනි ධ්‍යානෙ මම කොහොම හරි උපදවන්න ඕනේ. දැන් සිතට දැවිල්ලක් එන්නේ. ඒතර තුන්වෙනි ධ්‍යානය උපදවා ගත්ත පුච්චලයට ඊට පස්සේ එනවා හතරවෙනි ධ්‍යානය උපදවන්න. දැවිල්ලක් එනවා. මම දැන් තුන්වෙනි ධ්‍යානයත් උපදවලා තියෙන්නේ මම කොහොම හරි හතරවෙනි ධ්‍යානය උපදවන්න. දැන් මේ එපා කියන එක නෙමෙයි මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් මේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංස්කාර කියන මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ඒ ස්වභාවයන් තියෙන බවයි මෙතන පෙන්වන්නේ. චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තියෙන බව. එතකොට එහෙනම් ඊට පස්සේ ආට සිතට අර දෙවිලි ස්වභාවය නැවත එනවා. පස්වෙනි ධ්‍යානෙත් උපදවනවා. ඊට පස්සේ ආට නැවත සිතට දෙවිල්ලක් එනවා. දැන් පංචම ධ්‍යානෙම උපදවා ගත්තා. දැන් ආකර්ෂණයතන ධ්‍යානෙ උපදවන්න. අන්න ඒ පිළිබඳ වෙනවා දෙවිල්ලක්. ඊට පස්සේ ආකර්ෂණයතනේ ධ්‍යානෙ උපදවා ගත්තට පස්සේ ආඩ එනවා දෙවිල්ලක්. දැන් මම ආකර්ෂණයතන ධ්‍යානෙත් උපදවා ගත්තා. දැන් මම ඊගාට විඥානච්ඡායතන ධ්‍යානෙ උපදවන්න ඕනේ. දැන් බලන්න මනසට නිරන්තරයෙන් මේ දෙවිල්ලක් එන්නේ නැද්ද කියලා. ඒතර පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත හැබැයි මේ සෑම දෙයක්ම හේතුන්ගෙන් ඕනේ හදන්නේ. සංతాප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. පෙරලනවා. ඒතකොට දැන් විඥානච්ඡායතන ධ්‍යානය උපදවා. හරි මම දැන් විඥානච්ඡායතන ධ්‍යානයත් උපදවා. මම ඊගාවට අකිඤ්ඤච්ඡායතන ධ්‍යානය උපදවන්න ඕනේ. දැන් නිරන්තරයෙන් දෙවිල්ලක් එන්නේ. ඊට පස්සේ දැන් ඒ ධ්‍යානයත් උපදව. ඊට පස්සේ සිතට දෙවිල්ලක් එනවා. හරි මම නේව සංඥා ඥාසඤ්ඤායතන ධ්‍යානයත් උපදවන්න ඕනේ. දැන් බලන්න එතකොට එහෙනම් මේ ආනිච්චාභි සංස්කාර කියන ධර්මතාවයන් තුලක් තියෙනවා පීඩන ස්වභාවය, සංගත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, ඊගාට තියෙන විපරිණාම ස්වභාවය. හැබැයි මේ සෑම ධ්‍යානයකම චිත්තක්ෂණයක් තුළ පෙරලනවා. ප්‍රථම ධ්‍යානයේ උපදවාගත්ත සිතට රැඳෙන්න බෑ. ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒ තමයි විපරිණාම ස්වභාවය.
දෙවෙනි ධ්‍යානෙ උපදවාගත්ත පුච්චරයටත් ඒක ක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා ඇති වෙනවා නැති වෙනවා. තමයි පරිණාම ස්වභාවය. තුන්වෙනි ධ්‍යානෙ උපදවාගත්තත් ඒකෙත් තියෙන ඒ ස්වභාවයම තමයි ඇති වෙනවා නැති වෙනවා ආයි ඇති වෙනවා ආයි නැති වෙනවා. හතරවෙනි ධ්‍යානෙ උපදවත් ඒ චිත්තක්ෂණයක් තුළ ඇති වෙනවා නැති වෙනවා. හැබැයි අර ධ්‍යානෙට නැවත සමවදිනවා. ආකාසඤ්ඤායතන ධ්‍යානෙ උපදවත් එහෙනම් ඒකටත් එක චිත්තක්ෂණයයි ආයුෂ. මොකද සිතේ ආයුෂ එක චිත්තක්ෂණය. ධ්‍යානෙ උපදවන්නේ සිතෙන්, ධ්‍යානෙට සමවදින්නේ සිතෙන්. හැබැයි ධ්‍යානයට සමවැදුනට සිතේ ආයුෂ එක චිත්තක්ෂණයක් නිසා සිතේ එතන ස්ථාවරව පවතින්නේ නැහැ. ක්ෂණයක් පාසා ඉපද බිඳෙනවා. ක්ෂණයක් පාසා ඉපද බිඳෙනවා. ඒ තමයි විපරිණාමයි කියන්නේ. ඒතර මේ සෑම ධර්මයක් තුළම ඒ ආකාරයෙන් විපරිණාමයන් දකිනකොට අපිට එනවා ඥානයක්. ඒ ඥානය තමයි උද්‍යව්‍ය ඥානය. ඒතර මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපිට මේ ඥානයත් එක්ක අනිත්‍ය ධර්මයන්, අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් හොඳට ප්‍රකට වෙනවා. දැන් ඒතර විඥාන ඡායතනේ ඒකෙත් ඒ ස්වභාවයම තමයි. මොකද ඇති වෙනව නැති වෙනව හට ගන්න ශනේ බින්දෙනවා. දැන් විපරිණාමයි. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න. හැබැයි ධානය තුල. මේ ධානය තුල සිත ස්ථාවර නැහැ. ඒ කියන්නේ ඒක ස්ථීර වශයෙන් පවතින්නේ නැහැ. ඇති වෙන ශනේ නැති වෙනවා. ආකින්ඤ්ඤායතනේ ධානෙත් එහෙමයි. ඒකත් සිතින් උපදවා ගන්න ස්වභාවයක්, සිතේ ස්වභාවයක්. එන එකත් ඇති වෙන ශනේ නැති වෙනවා. නේවසඤ්ඤායතන ධානයත් ඒ වගේ. එන ඇති වෙන ශනේ නැති වෙනවා. එහෙනම් මේ සෑම එතකොට දැන් පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර. ඒ සියලු සංස්කාරයන් තුලත් පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සංతాප ස්වභාවය හා විපරිණාම ස්වභාවයන් කියන මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් අපට එදා වගේම අදටත් ඒ විදිහට මානසිකාරයේ තියෙනවා නම් අපි යන්නේ දුක්ඛාරය සත්‍ය අවබෝධයත් එක්ක. අද අපිට අනිත් කරුණු කියන්න කාලය නැහැ. කාලය සීමිත කාලයක් තියෙන්නේ. ඉතින් අපි ඉදිරි කටයුතු ඉදිරි කරුණු අපි ගාව දේශනයේදී සිද්ධ කරනවා. අනිත් ඒ තමයි විඥානය. ඒතර විඥානයේ තියෙන්නේ නිරන්තරයෙන්ම පීඩන ස්වභාවයක්. මොකද විඥාන උපදවන්න. කියලා නිරන්තරයෙන් මනසට පීඩනයක් ඇති කරනවා. ඇසයි රූපයයි. ඒතර ඇසෙන් රූපයක් අරගෙන සිතක් හදන්න. ඒතර නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. කනයි ශබ්දය සම්බන්ධ කරලා සිතක් හදන්න. නාසයයි ගන්ධයයි සම්බන්ධ කරලා සිතක් හදන්න. නිරන්තරයෙන් බලන්න මනසට පීඩනයක් නැද්ද කියලා. දිවයි රසය සම්බන්ධ කරලා සිතක් හදන්න. ශරීරයේ පහසයි සම්බන්ධ කරලා සිතක් හදන්න. මනසයි අරමුණයි සම්බන්ධ කරලා සිතක් හදන්න. බලන්න නිරන්තරයෙන් මනසට පීඩනයක් එන්නේ නැද්ද කියලා. පීඩනයක් එන්නේ. හැබැයි එක් මොන ආකාරයේ පීඩනයක් වුණත් අපි හේතු වෙන්න ඕනේ හදන්න. කොහොමද? ඇසයි රූපයයි නිසා සිත හැදෙන්නේ. එහෙනම් හේතුන්ගේ ඕනේ හදන්න. කනයි ශබ්දයයි නිසා සිතක්. එතකොට එහෙනම් හේතුන්ගෙන් ඕනේ හදන්න. නාසයයි ගන්ධයයි නිසා සිතක්. දිවයි රසයයි නිසා සිතක්. කයයි පහසයි නිසා සිතක්. මනසයි අරමුණ නිසා සිතක්. එහෙනම් හේතුන්ගෙන් ඕනේ හදන්න. එතකොට සංతాප ස්වභාවය දෙවිල්ලක් නිරන්තරයෙන්ම මේ සිත් හොයන්න, සිත් ලබන්න, සිත් උපදවන්න නිරන්තරයෙන් මනසට දෙවිල්ලක් ඇති කරනවා. ඒ තමයි සංతాප ස්වභාවය. හැබැයි විපරිණාමයි පෙරලනවා. ක්ෂණයක් පාසා පෙරලනවා. ඇයි පෙරලන්නේ? ඒ සිතට ආයශක චිත්තක්ෂණය. ඒ සිතට රූප පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිත්තක්ෂණයයි, ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිත්තක්ෂණයයි, ගන්ධයන් පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිත්තක්ෂණයයි, රසයන් පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිත්තක්ෂණයයි, පහස පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිත්තක්ෂණයයි, අරමුණු පිළිබඳව දැනගැනීමේ සිතටත් එක චිත්තක්ෂණයයි. ඊට වඩා කාලයක් නැහැ, විපරිණාමයි පෙරලනවා. එහෙනම් අද අපි කතා කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ පිළිබඳව එදා දිට්ඨි විසුද්ධියේදී අපි ඒ දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා යම් ආකාරයකට අවබෝධ කළා. ඒ අවබෝධය අදටත් නොවෙනස්ස මනාව අදටත් ඒක දර්ශනීය වෙනවද? දකින්නවද? එහෙනම් අපි ඉන්නේ මග
මොකද මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. සමුදය කියන එක ආර්ය සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. මාර්ග සත්‍යද නැත්නම් මාර්ගයට අවතීර්ණ වුණා කියලා ඒ මාර්ගයේ සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. නිවැරදිව මාර්ගයට අවතීර්ණ වුණා කියලා ඒක සත්‍යයක් කියලා ප්‍රකට වෙන්න ඕනේ. ඒතකොට අපිට තව එකයි තියෙන්නේ. ඒ කියන්නේ නිර්වාණය. හොඳයි අදට ධර්ම දේශනාව අවසන් කරනවා. මේ පින්බර දායකත්වය තලා එනබත්තර මුල් යන ලිපිනේ පදිංචි සදෑවත් මහත්මියක් සෙත් ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්ම දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම උතුම් මහා සංඝරත්නයටත් සියලුම ලෝයසියන්ටත් ඔබ අප සියලු දෙනාගේම පරලෝසප සියලු නෑද හිත මිතුරන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ප්‍රාර්ථනාවන් මේ බලාපොරොත්තු ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන මෛත්‍රී සාගත සිතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඒ සියලු දෙනා නමින් පරලෝසපත් යම් ඥාතිගෙන් කවුරු හෝ ඇද්ද යම් කෙනෙක් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවායි සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් දේශකයන්න් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයටත් සියලුම ලෝවැසියන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය බලයෙන් තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ තුලින් මේ සෑම කෙනෙකුටම යහපතක් වේවා, සිතක් වේවා, සාන්තියක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ තිරචීවනය දීර්ඝායු සම්පස්සර සේවා. මේ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි දේශනාව පවත්වා වදාළ කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයත් මර්දන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයත් යන උභය විහාරාධීශ්වර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි හැම දිනාම සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් ගෞරවනීය දේශකයන්න් වහන්සේට එලෙස පුණ්‍යානුමෝදනා සිදු කරමින් හෝරාවකට ආසන්න කාලයක් බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ඔස්සේ ඔබ වෙනුවෙන් sannivedanaya කළ සසරින් නිවනට සද්ධර්මානුශාසනා මාලාවේ අදට නියමිත දේශනාව මෙතකින් නිමවට පත් කරනවා. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.